අයිබෝවන් අපි පහේ පන්තිය දුල පුතාලට පුතේ අපි අද හම්බෙන්න යන්නේ ඔයාලගේ පහේ පන්තිය සතිය 4 ටියුට් එකකින්. මේ ටියුට් එකේ තියෙන සිංහල පාඩමෙන් අපි දැන් කතා කරමු මේ පාඩමේ මොනවද තියෙන්නේ කියලා. වෙනදා වගේ මේකේ දීලා තියෙන ක්‍රියාකාරකම් විදියට ක්‍රියාකාරකම 1 පෙළපොත් අභ්‍යාස 3 පන්ති අභ්‍යාසයක් ඔයාලට මේ ඇසරේ දීලා තියෙන්නේ. 3 පන්තියේ සිංහල වැඩපොතේ අභ්‍යාසයක්. මේක ඔයාලා කලින් කරලා ඇති. හැබැයි මේ විරාම ලකුණු සහිත අභ්‍යාසයක් නිසා මේක ඔයාලට ඉතාම වැදගත් වෙනවා පහේ ශිෂ්‍යත්වයේදී. මේක තියෙන්නේ කරන්න මොකද ක්‍රියාකාරකම වරහන් තුල දක්වා ඇති විරාම ලකුණු පහත ඡේදයේ සුදුසු තැන්වල යොදන්න. මොනවද දිලා තියෙන විරාම ලකුණු ටික? තිත, කොමාව, ප්‍රශ්නාර්ථ ලකුණ, උඩු කොමා. අපි මේක යුගල උඩු කොමා කියලා හඳුන්වනවා. මෙන්න මේ විරාම ලකුණු 4 මේ ඔයාලට මේ පේන නිල් පාටින් පේන ඡේදයේ සුදුසු තැන් වලට යොදන්න ඕනේ. හරි. අපි දැන් මේක යොදමු විරාම ලකුණු. පුතේ මේ ඡේදක විරාම ලකුණු යොදනකොට වඩාත් පහසු දේ තමයි මේ ඡේදයේ තියෙන වාක්‍ය එකින් එක වෙන් කරගන්න එක. අපි දන්නවා වාක්‍යයක් වෙන් කරන ක්‍රම දෙකක් තියෙනවා. වාක්‍යයක් අවසන් වෙන එක්කෝ නැවතීමකින් අවසන් වෙනවා නැත්නම් ප්‍රශ්නාර්ථයකින් අවසන් වෙනවා. එහෙනම් එක්කෝ වාක්‍යයක් අවසානට එන්නේ එක්කෝ තිත යොදනවා. එහෙම නැත්නම් ප්‍රශ්නාර්ථ ලකුණු යොදලා වාක්‍යයක් අපි අවසන් කරනවා. බලන්න දැන් මේකේ වාක්‍ය වෙන් කරන්න අපිට පහසුයි. නිමල් කමල් යාළුවෝ දෙන්නෙක්. එක වාක්‍යයක්. දවසක් මේ දෙන්න කැලයක් මැදින් ගමනක් ගියා. තව වාක්‍යයක්. ටික දුරක් යද්දී ඉස්සරහට හමු වුණේ කවුද? තව වාක්‍යයක්. බලහෙක්. තවත් වාක්‍යයක්. අන්න ඒ විදිහට මේ ඡේදයේ තියෙන වාක්‍ය අපි හිතෙන් එකින් එක වෙන් කරගත්තාම ඒවට යොදන විරාම ලකුණු අපි දැනගත්තාම අපිට මේ වැඩේ කරගන්න හරිම පහසුයි. මම දැන් මේකට විරාම ලකුණු යොදනවා. ඔයාලට මේක පැහැදිලි කරමින් දැන් පුතේ මේ විරාම ලකුණු පොඩ්ඩක් අපිට කැපිලා පේන්න අවශ්‍ය නිසා මම මේ විරාම ලකුණු යොදන්නේ සතු පෑනේ. හරි. අපි දැන් බලමු එකින් එක මොනවද තියෙන්නේ කියලා. පළවෙනි වාක්‍යය. නිමල් කමල් යාළුවෝ දෙන්නෙක්. අන්න. එක වාක්‍යයක්. නිමල් කමල් යාළුවෝ දෙන්නෙක්. එහෙනම් වාක්‍ය අවසන් වෙනවා දෙන්නෙක් කියන එකෙන් අපි ඒකට යොදනවා නැවතීමේ තිත. ඊට පස්සේ පුතේ මෙතන මේ කියන මේ නිමල් කමල් එකම හැඩේ නාමපද දෙකක්. අන්න ඒ වගේ නාමපද දෙයක් එක විදිහකට යෙදුනහම ක්‍රියාපද දෙකක් හෝ නාමපද දෙකක් ඒ දෙක වෙන් කරන අපි යොදනවා මොකද්ද? කොමාව. එහෙනම් මෙතෙන් එනවා මොකද්ද? කොමාවක් අපි දානවා. නිමල් කමල් යාළුවෝ දෙන්නේ. මේ වාක්‍යය ඉවරයි. ඊළඟ වාක්‍ය බලමු. දවසක් මේ දෙන්න කැලයක් මැදින් ගමනක් ගියා. දවසක් මේ දෙන්න කැලයක් මැදින් ගමනක් ගියා. ගියා කියන තැනින් වාක්‍ය ඉවර වෙනවා. අපි එතෙන්ට යොදනවා නැවතීමේ තිත. ඊළඟට ඒ වාක්‍ය මැදට යොදනවද විරාම ලකුණු? දවසක් මේ දෙන්න කැලයක් මැදින් ගමනක් ගියා. වෙනත් විරාම ලකුණු යොදන තැනක් නැහැ. ඊළඟට තියෙනවා මොකද්ද? ටික දුරක් යද්දී ඉස්සරහට හමු වුණේ කවුද? ටික දුරක් යද්දී ඉස්සරහට හමු වුණේ කවුද? කවුද කියලා කියන්නේ මොකද්ද? මොන හැඩයකද? ප්‍රශ්නයක් අහන්නේ. කවුද? එහෙනම් ප්‍රශ්නයක් අපි එතන යොදන්නේ මොකද්ද? ප්‍රශ්නාර්ථ ලකුණු යොදනවා. ටික දුරක් යද්දී ඉස්සරහට හමු වුණේ කවුද? හරි. වලහෙක්. වලහෙක්. එතනින් වාක්‍ය නවතිනවා. තනි වචනයක් තමයි. හැබැයි වාක්‍යයක් විදිහට එතනින් නවතිනවා. එහෙනම් එතෙන් යොදනවා මොකද්ද? නැවතීමේ තිත. ඊළඟ කෑල්ල බලමු. කමල් දුවලා ගිහින් ගහකට නැග්ගා. මොකද්ද කියන්නේ? කමල් දුවලා ගිහින් ගහකට නැග්ගා. කමල් දුවලා ගිහින් ගහකට නැග්ගා. නැග්ගා කියනකොට වාක්‍ය ඉවර වෙනවා. මොකද්ද යොදන්නේ? නැවතීමේ තිත දානවා. තිත. ඊළඟ එක. මොකක්ද තියෙන්නේ? වලහ ළඟ ළඟ වෙනවා. වලහ ළඟම එනවා. එනවා කියනකොට වාක්‍ය ඉවර වෙනවා. ඉවර වෙනවා නම් තියෙන්නේ මොකද්ද? තිත යොදන්න ඕනේ.
ඊළඟ මොකක්ද අහන්නේ? දැන් මම මොකද කරන්නේ? නිමල් ඇහුවා. අනේ වාක්‍ය පුතේ පොඩි විශේෂ ගතියක් තියෙනවා. ඒකේ තියෙනවා එක්කෙනෙක් කරන ප්‍රකාශකුත් තියෙනවා ඒ වාක්‍යයේ. කෙනෙක් කරන ප්‍රකාශ මේ බලන්න. දැන් මම මොකද කරන්නේ? කෙනෙක් කරන ප්‍රකාශයක්. කවුද ප්‍රකාශ කරන්නේ? නිමල් ඇහුවා. එහෙනම් මේ ප්‍රශ්නයක් අහන්නේ. නිමල් අහන ප්‍රශ්නයක්. ඒ කියන්නේ ප්‍රකාශයක්. එහෙනම් කෙනෙක් කරන ප්‍රකාශයක් අපි ඡේදයකට යොදනකොට අපි ඒකට යොදන විරාම ලකුණ තමයි යුගල උඩු කොමා. දැන් මම මොකද කරන්නේ? තව දෙයක් මේකේ තියෙනවා. දැන් මම මොකද කරන්නේ? ප්‍රශ්නයක් අහන්නේ. එහෙනම් දැන් මම මොකද කරන්නේ කියනකොට ඒ ප්‍රශ්නේ ඉවර වෙන්නේ මෙන්න මෙතනින්. කරන්නේ. එතෙන්ට අපි මුලින්ම යොදනවා මොකද්ද? ප්‍රශ්නයක් නිසා ප්‍රශ්නාර්ථ ලකුණ. ඊළඟට මේ කොටස මේ නිමල් කරන ප්‍රකාශයක්. එහෙනම් ප්‍රකාශයකට අපි යොදනවා මොකද්ද? යුගල උඩුකම. අපි ඒකත් යොදන්න ඕනේ. යුගල උඩුකම. ඊළඟට නිමල් ඇහුවා. නිමල් ඇහුවා. අන්න ඇහුවා කියනකොට වාක්‍ය ඉවර වෙනවා. එහෙනම් එතෙන් අපි තිත යොදන්න ඕනේ. ඊළඟ වාක්‍ය බලමු. ඉක්මනට ගහකට නගින්න කමල් කිව්වා. මොකද කියන්නේ? ඉක්මනට ගහකට නගින්න. ඉක්මනට ගහකට නගින්න. එතනක් තියෙනවා ප්‍රකාශයක්. ඉක්මනට ගහකට නගින්න කමල් කිව්වා. කමල් කරන ප්‍රකාශයක්. එහෙනම් කෙනෙක්ගේ ප්‍රකාශයට මොකක්ද යොදන්නේ? යුගල උඩුකොම. ඉක්මනට ගහකට නගින්න. ඊළඟට නගින්න කියන තැනින් ඒ ප්‍රකාශ ඉවර වෙනවා. එහෙනම් එතන අපි යොදනවා මොකද්ද? තිත. කමල් කිව්වා. කිව්වා කියන එකෙන් ඒ සම්පූර්ණ වාක්‍ය ඉවර වෙනවා. එතන අපි යොදනවා තිත. ඊළඟ වාක්‍ය බලමු. අනේ මට ගස් නගින්න බෑනේ. නිමල් කිව්වා. අන්න නිමල් ආය ප්‍රකාශයක් කරනවා. නිමල් කිව්වා. මොකද්ද කිව්වේ නිමල්? අනේ මට ගස් නගින්න බෑනේ. අනේ මට ගස් නගින්න බෑනේ කියලා කියනවා. එතකොට ඒ ප්‍රකාශයට අපි යොදනවා මොකද්ද? යුගල උඩු කොමා. නිමල් කිව්වා. ඒ සම්පූර්ණ වාක්‍ය වෙනවා කිව්වා කියන එකෙන් මොකද්ද අපි යොදන්නේ? තිත යොදනවා. හරි. ඊළඟ මොකද්ද කියන්නේ? ඊළඟ වාක්‍ය. එහෙනම් කරන්න දෙයක් නැහැ. කමල් තව ටිකක් උඩට නැග්ගා. අන්න කමල් උඩට නගින ගමන් කියන මොකද්ද? එහෙනම් කරන්න දෙයක් නැහැ. එහෙනම් කරන්න දෙයක් නැහැ. ඒක කමල් කරන ප්‍රකාශයක්. එහෙනම් අපි ඒකට යොදනවා මොකද්ද? යුගල උඩු කොම. එහෙනම් කරන්න දෙයක් නැහැ. මොකද වෙන්නේ? හරි. කමල් තව ටිකක් උඩට නැග්ගා. එහෙම කියලා ඉවරලා මොකද එයා කරන්නේ? තව ටිකක් උඩට නැග්ගා. නැග්ගා කියන එකේ වාක්‍ය ඉවර වෙනවා. ඊළඟ කොටස බලන්න. නිමල් මැරුණා වගේ හිටපු තැනම බිම හාන්සි වුණා. මොකද උනේ? නිමල් මැරුණා වගේ හිටපු තැනම බිම හාන්සි වුණා. එතන කෙනෙක් කරන ප්‍රකාශයක් නෑ. සාමාන්‍ය වාක්‍යයක් තියෙන්නේ. එහෙනම් අපි වාක්‍ය කර යොදන නැවතීමේ තිත අවසානයේදී යොදමු. ඊළඟ එක. වලහා නිමල් ළඟට ආවා. සාමාන්‍ය වාක්‍යයක්. වලහා නිමල් ළඟට ආවා. ආවා කියන එකේ වාක්‍ය ඉවර වෙනවා. තිත යොදනවා. ඊළඟ කොටස මොකද්ද? නිමල්ට ලං වෙලා ඉව කරලා බැලුවා. නිමල්ට ලං වෙලා ඉව කරලා බැලුවා. බැලුවා කියන එකේ වාක්‍ය ඉවර වෙනවා. අපි තිත යොදන්න ඕනේ. ඊළඟ එක. හෙමිහිට ආපහු යන්න ගියා. තවත් වාක්‍යයක් යන්න ගියා කියනකොට වාක්‍ය ඉවරයි. තිත යොදනවා. කමල් ගහෙන් බැහැලා නිමල් ළඟට ආවා. කමල් ගහෙන් බැහැලා නිමල් ළඟට ආවා. මොකද වෙන්නේ? සාමාන්‍ය වාක්‍යයක්. වාක්‍ය ආවා කියන එකෙන් ඉවරයි. අපි එතෙන්ට තිත යොදනවා.
හරි පුතේ. මේකේ තව කොටසක් තියෙනවා මේ බෝඩ් එකේ ඉඳ වදින නිසා මම ලිව්වේ නෑ. හැබැයි ඔයාලා දැන් මේ කියපු දේවල් හරියට අවබෝධ කරගත්තා නම් ඒ ටික ඔයාලට කරන්න පුළුවන්. ඒ ටික ඔයාලා තනියම කරන්න. දැන් පුතේ මෙන්න මේකකදී ආය පාරකම කියන දැන් වඩාත් පහසු දේ තමයි ඡේදේ වාක්‍යයෙන් වාක්‍යයට ගන්න ඕනේ. වාක්‍යයෙන් වාක්‍යයට අරගෙන ඒ වාක්‍යයට සුදුසු විරාම ලකුණු ඔයාලා තීරණය කරන්න ඕනේ දැනගන්න ඕනේ. අපි දැන් කෙරුවේ එහෙමනේ. පළවෙනි වාක්‍යය ගත්තා. අපි දන්නවා වාක්‍යයක් ඉවර වෙන්නේ තිත යෙදීමෙන්. තිත යෙදුවා. ඊට පස්සේ වාක්‍ය අනිත් තැන් වල විරාම ලකුණු එනවනම් ඒවා සුදුසු තැන් වලට දැම්මා. මෙන්න මේ වගේ අපිට කරන්න පුළුවන් නම් පුතේ විරාම ලකුණු හරිම පහසු දෙයක්. අනික තමයි කියන්න ඕන දෙයක් මේ ගොඩාක් ළමයි හැමදාම වරද්දන දෙයක් තමයි මේ විරාම ලකුණු. ඒ නිසා මේක කල්පනාවෙන් හරියට අවබෝධ කරගත්තොත් විරාම ලකුණු යොදන්නේ මොනවටද කියලා මොන තැන් වලටද කියලා අපිට මේක අමාරු වෙන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න අපි තිත යොදන වාක්‍යයක් අවසාන වෙන තැනට ඒ වාක්‍ය අවසාන වෙන්නේ ප්‍රශ්නයකින් නම් ප්‍රශ්නාර්ථ ලකුණු යොදනවා. ඒ වාක්‍ය මැද්දට කෙනෙක් කරන ප්‍රකාශයක් ඇතුළත් වෙනවා නම් ඒ ප්‍රකාශයට විතරක් යුගල උඩුකමා යොදනවා. ඊට පස්සේ වාක්‍යයක తాවකාලික නැවතීමක් වගේ දෙයක් යෙදෙනවා නම් කොමාවක් යොදනවා. නැත්නම් ඒ වාක්‍යයට යෙදෙනවා නම් එකම හැඩේ නාමපද කීපයක් එක පෙළට යෙදෙනවා නම් ඒකටත් අපි මේ පද වෙන් කරන්න කොමාව යොදනවා. මෙන්න මේ විරාම ලකුණු කීපේ පමණයි බොහෝ වෙලාවට ඔයාලට එන්නේ. හරි. එහෙනම් මේ ඡේදය හොඳට අවබෝධ කරගෙන මේ වැඩේ කරන්න අපි දැන් බලමු ඊළඟ අභ්‍යාසය මොකක්ද කියලා. මේක ඊළඟ අභ්‍යාසයේ විදිහට තියෙන්නේ ගැළපෙන වචන යොදා හිස් තැන් පුරවන්න. මේක ඔයාලට අමාරු අභ්‍යාසයක් නෙවෙයි. මේකේ තියෙනවා වාක්‍ය ටික දීලා ගැළපෙන ක්‍රියාපද ටික උඩින් දීලා තියෙනවා. ඒ නිසා මම මේ වාක්‍ය ඊට වැඩිය පැහැදිලි කරන්න යන්නේ නැහැ. මේක ඔයාලට තනියෙන් කරන්න පුළුවන් අභ්‍යාසයක්. පහේ පන්ති ළමයිකට මේක අමාරු දෙයක් නෙවෙයි. ඊළඟට තියෙන අභ්‍යාසයක් පහත රූපමය සංකේත හඳුන්වන්න. රූපමය සංකේත දෙකක් තියෙනවා. ජංගම දුරකථනයක් ඇඳලා ඒක හරහට කපලා තියෙනවා. ඊළඟ ත්‍රිකෝණයක් ඇතුලේ රේල් පාරක් කරහා දාන ගේට්ටුවක රූපය සලකුණක් තියෙනවා. මේකත් පුතේ අමාරු දෙයක් නෙවෙයි. මේ රූපමය සංඥා රූපමය සංකේත දෙකම ඔයාලට හම්බෙනවා තුනේ පන්තියේදී. ඒ නිසා ඔයාලා දැන් තුනේ පන්තිය සමත් කරලා පහට අවිල නිසා මම මේක කියලා දෙන්න යන්නේ. හැබැයි මේක ලියද්දී තුනේ පන්තිය ඔයාලා කරපු ඒ වචනම මේකට යොදන්න ඕන. Tamanට කැමති වචන යොදන්න බෑ. වෙනත් පොත්වල තිබ්බා කියලා ඒ වචන යොදන්න බෑ. තුනේ පන්තියේ සිංහල වැඩ පොතේ මේක තිබ්බා. ඒ වචනේම මේකට පිළිතුරු ලියන්න. අපි දැන් බලමු ඊළඟට ක්‍රියාකාරකම 2. සිංහල පෙළ පොත 4 පාඩම. දැන් ඔයාලට තියෙනවා සිංහල පෙළ පොතේ 4 වෙනි පාඩම. මතකයි දැන් පාඩම මොකද්ද? කුරුළු මිතුරා පාඩම. කුරුළු මිතුරා පාඩම. දැන් මේකේ පුතේ මේ පාඩම මුල්ම තැන තියෙනවා කහපාට කොටුවක ඡේදයක් දීලා. මෙන්න මේ ඡේදය තමයි මේ පාඩමේ පසුබිම් කතාව. මේ පාඩම ගත්තේ කොහෙන්ද? මේක ලිව්වේ කවුද? ඊට පස්සේ මේක පරිවර්තනය කෙරුවේ කවුද? මේක හැදුවේ ඇයි? ඒ සියලු විස්තර මෙන්න මේ මුල්ම තියෙන ඒ පාඩම හැඳින්වීමේ කොටසේ දෙනවා. අපි ඒක පොඩ්ඩක් කියවලා බලමු දැන්. අභ්‍යවකාශය වෙනත් ග්‍රහලෝකවල ජීවිතය ආදී තොරතුරු රැගත් විද්‍යාව හා සම්බන්ධ අත්දැකීම් සහිත නිර්මාණ විද්‍යා ප්‍රබන්ධ ලෙස හැඳින්වේ. මේ පාඩමට ඇතුළත් වන්නේ ආතර් සී ක්ලාක් මහතා රචනා කළ විද්‍යා ප්‍රබන්ධයකි. එය සිංහල බසට පරිවර්තනය කළේ එස්.එම්. බන්දුසීල මහතාය. ඉර හඳ තරු මැද ග්‍රන්ථයෙන් උපුටාගත් මේ කතාව විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව මෙන්ම ස්වභාව ධර්මයේද අප ජීවිතයට එකසේ වැදගත් වන ආකාරය පෙන්වා දෙන්නකි. මේ තමයි මේ පාඩමේ තියෙන හැඳින්වීම පුතේ. අපි දැන් බලමු මේකෙන් අහන ප්‍රශ්න ටික මොනවද කියලා. පළවෙනි ප්‍රශ්නේ. මේක තියෙන උඩින් ක්‍රියාකාරකම කුරුළු මිතුරා පාඩම ඇසුරින් පිළිතුරු ලියන්න. මේ කුමන වර්ගයේ කතාවක්ද? දැන් මම මේකට උත්තර බෝඩ් එකේ ලියන්නේ.
හැබැයි උත්තරේට අවශ්‍ය කොටස ගන්න මම ඔයාලට උදව් කරනවා. පළවෙනි ප්‍රශ්නේ මේ කුමන වර්ගයේ කතාවක්ද? මේ බලන්න මෙන්න මෙතන. හරි. අභ්‍යවකාශ වෙනත් ග්‍රහලෝකවල ජීවිතය ආදීෙහි තොරතුරු රැගත් විද්‍යාව හා සම්බන්ධ අත්දැකීම් සහිත නිර්මාණ විද්‍යා ප්‍රබන්ධ ලෙස හැඳින්වේ. එහෙනම් මේ පාඩම ඔයාලා කියවනම් මේකත් මේ අභ්‍යවකාශ යානයක් සම්බන්ධ ඒ යානයක් ඇතුලේ සිදුවෙච්ච සිද්ධියක් සම්බන්ධ පාඩමක් කතාවක් තමයි මේකේ තියෙන්නේ. එහෙනම් මේකට උත්තරේ මෙතන තියෙනවා. මේ කුමන වර්ගයේ කතාව වෙන්නේ අභ්‍යවකාශ සම්බන්ධ නිර්මාණය කරන කතාවලට අපි කියනවා විද්‍යා ප්‍රබන්ධ කතා. විද්‍යා ප්‍රබන්ධ කියලා. එහෙනම් මේකත් ඒ වර්ගයේ කතාවක්. එතකොට මේකේ පිළිතුර පැහැදිලිවම මේකේ සඳහන් වෙනවා. වචන දෙකකින් ලියන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ. මෙම විද්‍යා ප්‍රබන්ධය රචනා කළේ කවුද? එහෙනම් මේ විද්‍යා ප්‍රබන්ධයේ පුතේ මුලින්ම රචනා කරලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. එතකොට ඉංග්‍රීසි භාෂාව රචනා කරපු ඒ රචකයාගේ නම මේකේ පැහැදිලිව තියෙනවා. එතුමාත් ඉංග්‍රීසි ජාතිකයෙක්. හැබැයි අපේ ලංකාවේ එතුමා ජීවත් වුණේ. එතුමා අපේ ලංකාවේ හිටපු ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක්. එතුමාගේ නම මේකේ තියෙනවා. ඔයාලා මේක බලලා ලියන්න පුළුවන්. මෙම විද්‍යා ප්‍රබන්ධය සිංහල බසට පරිවර්තනය කළේ කවුද? දැන් මේ ඉංග්‍රීසියෙන් ලියපු මුල් කතාව සිංහල භාෂාවට අපිට පහසු කියවන්න පහසු විදිහට පරිවර්තනය කිරුවේ වෙනත් පුද්ගලයෙක්. එතුමාගේ නමත් මේකේ සඳහන් වෙනවා. එතකොට මේ කොටස බලලා දැන් මම කියවපු කොටස බලලා මේ ප්‍රශ්න තුනටම උත්තර ලියන්න පුළුවන්. මෙම කතාව උපුටාගත් පොතේ නම කුමක්ද? එතකොට මේ කතාව උපුටාගත්තා කියන්නේ මේක යම්කිසි පොතකින් කොපි කරගත්ත කියලා අපි කියන්නේ උපුටාගත්තු කොටසක්. ඒ පොතේ නමත් මේකේ සඳහන් වෙනවා. ඒකටත් පිළිතුරු මේ කහපාට කොටුවේ තියෙන ඡේදයෙන්ම ලියන්න පුළුවන්. විද්‍යා ප්‍රබන්ධයක් යනු කුමක්ද? මෙන්න මේකට හොඳ උත්තරයක් තියෙනවා බලන්න. අභ්‍යවකාශය වෙනත් ග්‍රහලෝකවල ජීවිතය ආදීෙහි තොරතුරු රැගත් විද්‍යාව හා සම්බන්ධ අත්දැකීම් සහිත නිර්මාණ විද්‍යා ප්‍රබන්ධ ලෙස හැඳින්වේ. මෙන්න මේ කොටසෙන් මේකට අවශ්‍ය පිළිතුර පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් මම ඊට වැඩිය පැහැදිලි කරන්නේ ගැන ඒ කොටස අවබෝධ කරගත්තා නම් හොඳට කියවනම් මුළු පාඩමම කියවන්න ඕනේ. මේ කහ පාඩ කොටුවේ ටික කියවනම් මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර ලියන්න පුළුවන්. අපි බලමු දැන් ඊළඟ ක්‍රියාකාරකම මොකක්ද කියලා. ක්‍රියාකාරකම 3 උක්ත රූපී වැකි. අද පුතේ අපිට තියෙන්නේ උක්තය ඔව්හු යෙදුණු. උක්තය මොකක්ද අපි යොදන්නේ? ඔව්හු. ඔව්හු. ඔව්හු යෙදුණු අතීත කාල වැකි පහක් ලියන්න. එතකොට පුතේ ඔව්හු කියලා කියන්නේ බහුවචන පදයක්. බහුවචන පදයක්. එතකොට මේකේ අපි ලියන්න ඕනේ අතීත කාලේ ලියන්න ඕනේ. වාක්‍යයක අතීත කාලද වර්තමාන කාලද කියලා හොයාගන්නේ ක්‍රියාපදේ. එහෙනම් අවසාන ක්‍රියාපදය අතීත කාල වෙන්න ඕනේ. එතකොට පුතේ මේ වාක්‍යයකට ඔව්හු යෙදෙනවා නම් ඒ වාක්‍යයේ උක්තේ ඔව්හු විදිහට යෙදෙනවා නම් ඒකට යෙදෙන අතීත කාල ක්‍රියාපදයේ හැඩ දෙකක් තියෙනවා. ක්‍රම දෙකක් තියෙනවා. එක්ක පුළුවන් ලියන්න හ අකුරෙන් ඉවර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕය. ඕය. මෙන්න මේ ශබ්දයෙන් ඉවර වෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් මෙන්න මෙහෙම. අපි කලහ කියන එක ගමු. කලහ. කලහ කියන හැඩයෙන් ඉවර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකද මේක? කලෝය. මෙන්න මේ දෙකෙන් ඉවර වෙන්න පුළුවන්. අපි වාක්‍ය කීපයක් උදාහරණ විදිහට ලියමු බලන්න. මේ පුතේ ගොඩක් වෙලාවට වරද්දන දේ තමයි මේ ක්‍රියාපදේ ලියන එක. අපි ක්‍රියාපද කීපයක් ලියමු බලන්න මුලින්ම. මෙහෙම ලියමු. ගියහ. මේකම ලියන්න පුළුවන් ගියෝය කියලා. ඊට පස්සේ අපි දැන් වතා එකක් බලමු. ගැයූහ.
ඒක ලියන්න පුළුවන් ඊළඟ හැඩය මොකද්ද? ගැයුවෝය. තව එකක් අපි ලියුවොත් එහෙම නැටුහ. ඒකේ අනිත් හැඩය තමයි නැටුවෝය. හරි. එතකොට පුතේ ඔයාලා මේක ලියද්දී මෙතන වාක්‍ය ඔයාලට 4ක් ලියන්න තියෙනවා. මේ 4න් ඔයාලා දෙකක් ලියන්න ඕනේ වෙන මේ හ ශබ්දයෙන් ඉවර වෙන ඒවා. ගියහ, නැටුහ, ගැයුහ වගේ ඒ හැඩයෙන් ඉවර වෙනවා. තව දෙකක් ලියන්න ඕනේ මේ ගියෝය, ඕය ශබ්දයෙන් ඉවර වෙන ඒවා. අපිට මේකේ වාක්‍ය හැදුවොත් එහෙම ඔව්හු පාසල් ගියහ. එම ලියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ලියන්න පුළුවන් ඔව්හු පාසල් ගියෝය. ඒ ක්‍රම දෙකෙන්ම ලියන්න පුළුවන්. එහෙනම් මේ හැඩයෙන් වාක්‍ය දෙකයි, මේ හැඩයෙන් වාක්‍ය දෙකයි. බලන්න. ඔව්හු ගීයක් ගැයූහ. එහෙම නැත්නම් ඒක ලියන්න පුළුවන් ඔව්හු ගීයක් ගැයුවෝය. තව වාක්‍යයක් බලන්න. ඔව්හු නැටුමක් නැටුහ. එහෙම නැත්නම් ඔව්හු නැටුමක් නැටුවෝය. මේ හැඩ දෙකෙන්ම ලියන්න පුළුවන්. එහෙනම් වාක්‍ය දෙකක් ලියන්න හ ශබ්දයෙන් ඉවර වෙන විදිහට, තව වාක්‍ය දෙකක් ලියන්න යෝය ශබ්දයෙන් ඉවර වෙන ආකාරයට. හරි. අනිවාර්යයෙන් පුතේ මේ වාක්‍යයක් යොදනකොට තව එකක් ඔයාලා අමතක කරනවා. නැවතීමේ තිත යොදන්න ඕනේ. නැවතීමේ තිත අනිවාර්යයෙන් යොදන්න ඕනේ. එහෙම නැත්නම් වාක්‍යයක් අපි වැරදි විදිහට තමයි සලකන්නේ. අපි බලමු දැන් ක්‍රියාකාරකම 4. ක්‍රියාකාරකම 4 මේකේ තියෙන්නේ. පහත අවස්ථා සඳහා සුදුසු ඉඟි වැකි ලියන්න. ඉඟි වැකි. ඉඟියක් කියලා කියන්නේ පුතේ මොකද්ද? අපි සාමාන්‍යයෙන් කාට හරි මොනවා හරි අදහසක් කියන්න ඕන නම් ඒ අදහස කෙලින්ම නොකිය හැබැයි ඊට වැඩිය හොඳට පැහැදිලි වෙන විදිහට, තේරෙන විදිහට, රසවත් වෙන විදිහට කියන එකට අපි කියනවා මොකද්ද? ඉඟි වැකියක් කියලා. ඉඟි වැකියක්. මේකේ තියෙනවා ඉඟි වැකි වගේක් දීලා තියෙනවා. ඒවත් තේරුම තමයි ඔයාලා ලියන්න ඕනේ. මොකද්ද අවස්ථාව තියෙන පළවෙනි එක? වගකීමෙන් බේරීම. අපිට මොන හරි වගකීමක් තියෙනවා නම් අපි මොකක් හරි උපක්‍රමයක් යොදලා ඒකෙන් බේරිලා අහකට යනවා. අපි ඒකට කියනවා මොකද්ද? ඇඟ බේර ගන්නවා. එහෙනම් වගකීමෙන් බේරීමට මොකද්ද කියන්නේ අපි? ඇඟ බේර ගන්නවා. ඉඟි වැකිය මොකද්ද? ඇඟ බේර ගන්නවා. දැඩිසේ බියටපත් වීම. අපි ගොඩාක් බියටපත් වෙන සමහර රාත්‍රී කාලයේදී මොනවා හරි හේතුවකට. එතකොට අපි කියනවා හීන්දාඩිය දැම්මා කියලා. එහෙනම් කෙනෙකුට හීන්දාඩිය දාන්නේ හොඳටම වය වුණාම. එහෙනම් මොකද්ද මේකේ තේරුම? ඉඟි වැකිය හීන්දාඩිය දැම්මා. ඊට නොවන සිහින මැවීම. අපිට කවදාවත් ඉෂ්ට කරගන්න බැරි දෙයක් අපි කරන්න හිතාගෙන ඉන්නවනම් ඒක කවදාවත් වෙන්නේ නැත්නම් අපිට කරන්නත් බැයි නම් අපි ඒවට කියනවා අහසේ මාලිගා තනනවා කියලා. එහෙනම් ඊට නොවන සිහින මැවීම කියන්නේ අහසේ මාලිගා. අහසේ මාලිගා. ඊටාම කුඩා ප්‍රමාණයක් චුට්ටක් ඇබිත්තක්. අපි ඒවට කියන මොකද්ද? අබමල් රේණුවක්. අබමල් රේණුවක්. එහෙනම් අබමල් රේණුවක් කියලා කියන්නේ ඊටාම කුඩා ප්‍රමාණයක්. අබමල් රේණුවක්. රවටනු පිණිස වර්ණනා කිරීම. අපිට ඕන නම් තව කෙනෙක්ව රවටලා මොන හරි දෙයක් කරගන්න අපි ආව හොඳට වර්ණනා කරනවා. අපි යන්නේ වගේ වෙලාවට කියනවා යාව මුරුංගාත්තේ තියනවා කියලා. මුරුංග කියන්නේ එච්චර ශක්තිමත් ගහක් නෙමෙයි. පොඩ්ඩක් නම් කැඩෙන්න පුළුවන් ගහක්. ඒතර මේ රවටන්නේත් ඒ වගේ දෙයකටනේ. එයාව උසස් කරන්නේ නෙමෙයි අපේ වැඩේ කරගන්න. එහෙනම් අපේ කපටිකමට තව කෙනෙක් රවටනවා නම් වර්ණනා කරනවා අපි එකට කියනවා මොකද්ද? මුරුංගා අත්තේ තියනවා. අපි මේ ටික දැන් බෝඩ් එකේ ලියමු නිවැරදි අකුරු වලින්. පළවෙනි එක මොකද්ද? වගකීමෙන් බේරීම. ඇඟ බේර ගන්නවා. ඇඟ බේරා ගන්නවා. ඊට පස්සේ ඊළඟ තියෙන්නේ
දැඩිසේ බියටපත් වීම. හීන් දාඩිය දැම්මා. ඊළඟ එක ඉටු නොවන සිහින මැවීම. අහසේ මාලිගා. ඊළඟ එක ඊටාම කුඩා ප්‍රමාණයක් අබමල් රේණුවක්. ඊළඟ එක රවටනු පිණිස වර්ණනා කිරීම. මුරුංගා අත්තේ තියෙනවා. තියෙනවා. හරිද? එතකොට අපි මේ කියපු අවස්ථාවල යෙදෙන ඉඟිලකි තමයි මේ තියෙන්නේ. මේවා අපි පහේ පන්තියේ ළමයින්ට අනිවාර්ය විභාග වලට එන්න පුළුවන්. ඒ නිසා හොඳට මේවා පුතේ බලා ගන්න, පාඩම් කර ගන්න ඕනේ. ලියන අකුරු හොඳට බලා ගන්න ඕනේ. එන නිවැරදි ආකාරයට ලියන්න. අපි අද ප්‍රශ්න පත්‍රයේ ක්‍රියාකාරකම් මෙච්චරයි තියෙන්නේ. එහෙනම් අපි අද පාඩම මේ නිවර කරමු. ඔයාලා සියලු දෙනාට තෙරුවන් සරණයි.